Right. අයිබෝන් හැමෝටම සුබ දැසනක්. අපි සාකච්ඡා කරමින් හිටියා සෛලස් අසුදු ජීවී විද්‍යා පාඩම. ඒ පාඩමේ මේ සැලකිය යුතු කොටසක් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. සුදුජීවීන් සම්බන්ධ සුදුජීවීන් කරගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් කාර්මික නිෂ්පාදන පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් වුණා. යටතේ කිරි ආහාර, ජීව වායු, කොම්පෝස්ට් පොහොර, මධ්‍යසාර පාන, ඒ වගේම බේකරි කර්මාන්තයේදී විනාකිරි නිෂ්පාදනයේදී ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේදී සුදුජීවීන් වැදගත් වන ආකාරයත් වෛද්‍ය ශාස්ත්‍රයේ එන්සයිම හෝමෝන වර්ග ප්‍රතිජීවක නිෂ්පාදනයට සුදුජීවීන් දක්වන දායකත්වය පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ටිකක් වෙනස් නිපුණතාවයක් සඳහා යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ශාක ව්‍යුහය, කෘත්‍ය සහ ආර්ථික වටිනාකම. අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ කොටසේ අන්තර්ගතය දිහා ඉස්සෙල්ලා කල්පනා කරොත් ඕලෙල් පන්තියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ප්‍රමාණයට සමානම කොටසක් මේ නිපුණතාවය ඔස්සේ ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේක බොහොම ලේසි කොටසක්. ශාක ව්‍යුහය, කෘත්‍ය සහ ආර්ථික වටිනාකම බලන්න. අපි දන්නවා ජීවීන් මෙන්ම ශාකද ඉතා විශාල විවිධත්වයක් පෙන්වුම් කරනවා. ශාක ගත්තාම ප්‍රමාණයෙන්, ඒ වගේම රූපීය වශයෙන්, ඒ වගේම ශාක තම පැවැත්ම සඳහා පරිසරයට විවිධාකාර විදිහට අනුවර්තනය වෙමින් විවිධ ගති ලක්ෂණ පෙන්වුම් කරන විවිධ වෙනස්කම් දක්නට ලැබෙන ශාක අපිට අපාවට පරිසරයේ දක්නට ලැබෙනවා. මේ සා විශාල විවිධත්වයකින් මම ඔයගොල්ලන්ගේ මේ පාඩමට තෝරගන්නවා අපේ සිලබස් එක තුල අන්තර්ගත වෙනවා පුෂ්ප හට ගන්න ශාක මෙන්ම පුෂ්ප හට නොගන්නා ශාක වලින් මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා පුෂ්ප හට ගන්නා ශාකට අපි කියනවා සපුෂ්ප ශාක කියලා. පුෂ්ප හට නොගන්න ශාකට අපි කියනවා අපුෂ්ප ශාක කියලා. මෙන්න මේ අපේ පරිසරයේ තියෙන සපුෂ්ප ශාක දැන් ටික ටික වල පේනවා ඇති ශාක විශාල විවිධත්වයක් පෙන්වුම් කරනවා. ඒ අතරින් පුෂ්ප හට ගන්න ශාක තියෙනවා, පුෂ්ප හට ගන්න නැති ශාක තියෙනවා. මම මේ මාතෘකාව අරන් යනවා සපුෂ්ප ශාක පැත්තට. පුෂ්ප හට ගන්න ශාක. ඒවා හොඳින් නිරීක්ෂණය කරොත් ඊටාම කුඩා පැලෑටියේ ඉඳලා විශාල වෘක්ෂලතා දක්වාම මල් හට ගන්න ශාක අපිට හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ කඳ, මුල්, පත්‍ර, ඒ වගේම පුෂ්ප, මල් සහ ඵල, කෙඩි එකිනෙකට වෙනස් ගති ලක්ෂණ පෙන්වුම් කරන අවස්ථා අපිට හම්බ වෙනවා. ශාක විවිධත්වයෙන් රූපීය ලක්ෂණ අනුව විශාල විවිධත්වයක් පෙන්වුම් කරනවා. පොදුවේ මල් හට ගන්න ශාක ගත්තාම ප්‍රධාන කොටස් කිහිපයකට අපිට වෙන් කරගන්න පුළුවන්. එකක් මල් හට ගන්න ශාකයක පත්‍ර, ඒ වගේම කඳ, මුල්, පුෂ්ප සහ ඵල ලෙස වෙන් කරගන්න පුළුවන්. සපුෂ්ප ශාක මෙන්න මේ කියන කොටස් වලට වෙන් කරගෙන අධ්‍යයනය කිරීම පහසුයි. නමුත් අපි දන්නවා ශාකයක මූලික කොටස් ගත්තාම මෙන්න මේ විදිහට මූල පද්ධතියක්
ප්‍රරෝහ පද්ධතිය. ඒ කියන්නේ පොළවේ පසට යටින් තියෙන කොටස, මූල පද්ධතිය පසට උඩින් තියෙන කොටස. ප්‍රරෝහ පද්ධතිය ලෙස අපිට වෙන් කරගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. මූල පද්ධතිය ගත්තම මුදුන් මුල්, පාර්ශ්වික මුල්. ප්‍රරෝහ පද්ධතිය ගත්තම කඳ, පත්‍ර, ඵල, පුෂ්ප කියන ඒවා අපිට ශාකයක, සපුෂ්ප ශාකයක දක්නට ලැබෙනවා. නමුත් අපේ මේ සිලබස් එක මම අරන් යනවා. සපුෂ්ප ශාකයක පත්‍ර, කඳ සහ මුල් කියන තැනට. අපේ සිලබස් එකේ අපි සාකච්ඡා කරන්නේ පත්‍රවල තියෙන ආර්ථික වැදගත්කම ගැන. මතක තියාගන්න මේක බයොලොජි නෙමෙයි. අපි මේක ගන්නේ තාක්ෂණ වේදය සඳහා මේ ශෛලීය සංවිධානයක් තියෙන ජීවීන්ගේ භාවිතය. කඳ අපිට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා ශාක කඳ. එහි වැදගත්කම ගැන ඉගෙන ගන්න වෙනවා. ඒතකොට කඳ නිර්මාණය වෙන හැටි ගැන පවා කතා කරන්න. මුල් අපිට ඖෂධ වශයෙන් ඒ වගේම වෙනත් කාර්මික නිෂ්පාදන විසිතුරු භාණ්ඩ හදන්න භාවිත කරන ওই කිරල ආසිත දේවල් වගේ දේවල් ගත්තා මුල් පවා අපිට ආර්ථික වශයෙන් විදගත් කරගන්න පුළුවන්. මේ සියලු හේතු එක පිටකට ගත්තාම සපුෂ්ප ශාකවල මේ පුෂ්ප වලින් පුෂ්ප හටගන්න ශාකවල පත්‍ර, කඳ, මුල් කියන මේ මාතෘකා තුන ඔස්සේ අපි මේ පාඩම වෙන් කරලා ඉදිරියට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. සපුෂ්ප ශාක ගත්තාම පුෂ්ප හටගන්න ශාක ගත්තාම ඒගොල්ලන්ගේ පුෂ්ප වලින් ඵල ඇති වෙනවා. මේ ඵලය ඇතුලේ තියෙනවා බීජ. මේ බීජ වලින් තමයි නව ශාක ඇති වෙන්නේ. පුෂ්ප හටගන්න ශාක ගත්තාම ඒ පුෂ්ප වලින් ඵලයක් ඇති වෙනවා. ඵලය ඇතුලේ තියෙනවා බීජය. බීජ දැන් අඹ ගෙඩියක් ගත්තාම මල් තියෙනවා, ගෙඩි හැදෙනවා, ඇතුලේ තියෙනවා බීජ. ඵල තුල බීජ තියෙනවා. මේ බීජ මගින් තමයි නව ශාක, අලුත් ශාක හටගන්නේ. බීජ ගත්තාම බීජවල තියෙන බීජ පත්‍ර නැත්නම් අපි කියනවා පියලි සංඛ්‍යාව මත මේ සපුෂ්ප ශාක නැවත අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි ලෙස. බීජවල තියෙන බීජපත්‍ර සංඛ්‍යාව. එක බීජපත්‍රයක් තියෙනවා නම් අපි ඒකට කියනවා එක පියල්ලක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඒක බීජපත්‍රි කියලා. පියලි දෙකක් තියෙනවා නම් බීජපත්‍ර දෙකක් තියෙනවා නම් ද්විබීජපත්‍රි ලෙස අපේ ශාක හඳුන්වනවා. මේ ඔක්කොම මොනවාද? සපුෂ්ප ශාක. එතකොට අපි මෙතනින් මාරු වෙනවා වෙන්න ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි ශාක සම්බන්ධව කතා කරමු. ඒක බීජපත්‍රි ශාක ගත්තාම තනකොළ ගහක්, වී, බඩිරිඟු, කුරක්කන් වගේ තෘණකුලයට අයත් ශාක එක් බීජපත්‍රයක් පමණක් අඩංගු ශාක ලෙස අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම පාමේ කුලයට family of plum අයත් පොල්, තල්, කුවක් වගේ ඒවා ගත්තාම ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒවායේ අනෙකුත් ශාකවලත් එක්ක උදාහරණයක් විදිහට කළුවර, බුරුත, කොස්, දෙල්, බොංචි ඒ වගේ අනෙකුත් ශාකත් එක්ක බැලුවාම සාපේක්ෂ වෙනස්කම් ටිකක් ඒ ශාකයක බාහිරින් අපිට දක්නට ලැබෙනවා.
ද්විබීජපත්‍රී ශාක විදිහට බීජපත්‍ර දෙකක් අඩංගු ශාක රනිල ශාක වර්ග විදිහට අපි දන්නවා රනිල ශාක කියන්නේ නයිට්‍රජන් තිරකරණයට දායක වෙන බැක්ටීරියාව මූල ගැටති වල වෙසෙන ශාක වර්ග නයිට්‍රජන් චක්‍රයට දායක වෙනවා මේ රනිල ශාක බෝංචි මෑ කඩල මුං රටකජු සියඹලා කව්පි වගේ ඒවා ඒ වගේම දැව ලබා ගැනීම සඳහා විශාල ශාක වර්ග ඒ කියන්නේ බුරුත දැවමේ වටිනාකමක් තියෙන ශාක පොදු විකක් තමයි බොහෝමයක් ඒවා ද්විබීජපත්‍රී ශාක අපි දන්නවා පොල් ගහිනුත් අපි දැව ලබා ගන්නවා කියන්නේ පොල් ලී වගේ දේවල් right ඒවට අමතරව ද්විබීජපත්‍රී ඒවා විශාල වශයෙන් දැවමේ වටිනාකමක් පෙන්වුම් කරනවා ආහාර සඳහා වැදගත් වන ද්විබීජපත්‍රී ශාක අපිට හඳුනා ගන්න පුළුවන් තක්කාලි දෙල් ඇපල් අඹ වගේ දේවල් උනත් ගන්න පුළුවන් දැවමේ වටිනාකමක් තියෙනවා එතකොට පේනවා ඇති අපිට එදිනෙදා ජීවිතයේදී අපේ දැව ආසිත නිෂ්පාදන වලට වැදගත් වන ශාක බොහෝමයක් ද්විබීජපත්‍රී ශාක විදිහට හඳුනා ගන්න පුළුවන් ඊළඟට අපි බලාපොරොත්තු වෙන සිලබස් එකේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාකවල රූපීය වශයෙන් තියෙන වෙනස්කම් මොනවද කියලා හඳුනා ගන්න. මේ රූපීය වෙනස්කම් ඕලල් පන්ති වලදී උගල කෙනකට තියෙනවා. එතකොට මේ ශාකවල බීජ මූල පද්ධතිය කඳ පත්‍ර ඒ වගේම පුෂ්ප පදනම් කරගෙන ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාකවල වෙනස්කම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාක ගත්තාම ඒගොල්ලන්ගේ මූල පද්ධතිය පොල් ගහක් පොල් මුලක් එළවලුවට පේනවා තන්තුමය මූල පද්ධතියක් දක්වන්න ලැබෙනවා. නමුත් අපි කොස් ගහක් ගලවන්න උත්සාහ කරොත් ගලවන්නත් අමාරුයි. ඇයි ඉතිරි වෙනවා මුල් කැඩෙනවා මුදුන් මුල මුලක් තියෙන මූල පද්ධතියක් දක්වන්න ලැබෙනවා. මූල පද්ධතිය අතරින් ගත්තාම ඔන්න ඔය කියන ප්‍රධාන වෙනස්කම් අපිට හමු වෙනවා. කඳ පැත්තෙන් ගත්තාම සාමාන්‍යයෙන් ඒක බීජපත්‍රි දැන් ඉරිඟු ගහක කඳ බෙදෙන්නේ අතු බෙදෙන්නේ. නමුත් අඹ ගහක කඳ අතු බෙදෙනවා. කොස් ගහක කඳ අතු බෙදෙනවා. පොල් ගස්වල කඳ අතු බෙදෙන්නේ. ඒ වගේම පොල් ගහක් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා බොහෝ දුරට පටන් ගත තැන ඉඳලා සමාන විස්කම්බයක් කඳේ දක්වන්න ලැබෙනවා. ගොඩක් වෙලාවට. නමුත් ද්විබීජපත්‍රී ශාක ගත්තාම සම විස්කම්බික කඳක් අපිට හමු වෙන්නේ නැහැ. ආරම්භයේදී කඳ තා විශාල විස්කම්බයක් පෙන්වන්න කරාට අගට යන්න හීනි වෙන අවස්ථා දක්වන්න ලැබෙනවා. ඒතකොට දැවමේ වටිනාකම ගොඩක් වෙලාවට මුල් කොටේ නැත්නම් මුල් කඳේ වැඩි අවසාන කොටස් වල දැවමේ වටිනාකමට සාපේක්ෂව. පත්‍ර ගත්තොත් ඒක බීජපත්‍රී පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් පෙන්වුම් කරනවා. ජාලාභ නාරටි වින්‍යාසයක් විහිදිලා ගිය නාරටි වින්‍යාසයක් ද්විබීජපත්‍රී ශාක පත්‍රවල දක්නට ලැබෙනවා. පුෂ්ප පැත්තෙන් අපිට වෙනස්කමක් හඳුනා ගන්න පුළුවන්. ඒක බීජපත්‍ර පුෂ්පවලට අපි කියනවා පරිපුෂ්පිකයි කියලා. ද්විබීජපත්‍රීවා පරිපුෂ්පික නොවේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ පරිපුෂ්පික කියන්නේ? පුෂ්පයක් ගත්තාම ඒවයේ තියෙන මණිපත්‍ර සහ දලපත්‍ර. මේ මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් කර හඳුනා ගන්න බැරි ඒවා පරිපුෂ්පික ලෙස අපි හඳුන්වනවා. පුෂ්පයක මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් කර හඳුනාගත හැකි නම් ඒවා පරිපුෂ්පික නොවේ කියලා අපි ප්‍රකාශ කරනවා. අපි ඔය පරිපුෂ්පිකයි කියන එක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නමුත් වෙනස්කමක් විදිහට ගත්තාම පරිපුෂ්ප පවතී ඒක බීජපත්‍රී පරිපුෂ්පික නොවේ ද්විබීජපත්‍රී. ඒ වගේම පුෂ්පයක් ගත්තාම මලක් ගත්තාම මලක කොටස් ත්‍රි අංකයි පුෂ්ප කොටස් ත්‍රි අංකයි. පුෂ්ප කොටස්
තුනේ ගුණාකාර විදිහට තමයි තියෙන්නේ. 3යි 6යි ඒ වගේ ගුණාකාර. පුෂ්ප කොටස් චතුර් අංක හෝ පංච අංක වෙනවා. ඒ කියන්නේ පුෂ්ප කොටස් ගත්තාම 4 හෝ 5 ගුණාකාර ලෙස පවතිනවා. ද්විබීජ පත්‍රී ශාක පත්‍ර ගත්තා. ඒ වගේම අපි ඒක බීජ සහ ද්විබීජ කියන ශාක වර්ග දෙක වෙන් කිරීමේදීම හඳුනාගත්ත පැහැදිලි වෙනස්කම බීජයක් ගත්තාම බීජයක් තුල බීජ පත්‍ර නැත්නම් අපි කියනවා පාලයක් තුල බීජ පත්‍ර එකයි තියෙන්නේ. ඒ වගේම බීජ පත්‍ර දෙකක් තියෙනවා ද්විබීජ පත්‍රී ශාකයක. මෙන්න මේ කියන ප්‍රධාන වෙනස්කම් ටික මූල පද්ධතිය, කඳ, පුෂ්ප සහ බීජ පදනම් කරගෙන ඒක බීජ පත්‍රී සහ ද්විබීජ පත්‍රී ශාකවල අපිට දක්නට ලැබෙනවා. මේ තමයි මූලික වශයෙන් ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී ශාකවල තියෙන ප්‍රධාන පෙළේ වෙනස්කම් ටික. ඉන්පසු අපි යනවා ශාක පත්‍රවලට. ශාක කඳ, ශාක මුල. ඒක බීජ පත්‍රී පත්‍රය. ද්විබීජ පත්‍රී පත්‍රය. ඒක බීජ පත්‍රී කඳ, ද්විබීජ පත්‍රී කඳ. ඒක බීජ පත්‍රී මුල, ද්විබීජ පත්‍රී මුල. මේක තමයි අපි මේ කොටසේ ගලාගෙන යන්නේ. දැන් ඔයගොල්ලන්ට මම විනාඩි කිහිපයක් දෙන්නම්. ශාක ව්‍යුහයේ කෘත්‍ය සහ ආර්ථික වටිනාකම කියන මාතෘකාව යටතේ මේ දක්වා කතා කරපු ටික හෙමින් කියවෙන්න බලන්න පල්ලෙහාට වැදගත් දේවල් highlight කරන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කියන්න බලන්න පහළට.
හොඳයි. ඊළඟට ශාක පත්‍ර. බලන්න. ශාක පත්‍රයේ ප්‍රධානම කාර්යය තමයි ප්‍රභා සංශ්ලේෂණ. ශාක පත්‍රයේ ප්‍රධාන කාර්යය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මේ ජීවීන්ට සියලුම ජීවීන්ට ආහාර සපයන ඍජුව වේවා වක්‍රව වේවා ආහාර සපයන ස්වයංපෝෂී ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය භාවිත කරලා ශක්තිය ලෙස සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ග්ලූකෝස් වැනි කාබනික ආහාර නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කෘත්‍ය ඉටු කිරීම සඳහා හරිත ශාකවල ශාක සෛලවල අපිට හමු වෙනවා හරිත ලවය නැමැති ඉන්ද්‍රිකාව. අපි දන්න මේක පටලව මේ ඉන්ද්‍රිකාව. මේ හරිත ලව වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුල් කරගෙන ලබාගෙන ජලය සූර්ය ශක්තිය ලබාගෙන ග්ලූකෝස් සහ ඔක්සිජන් නිදහස් කරනවා. ජලය ලබා ගන්නේ මූල කේශ හරහා ජලය අවශෝෂණය කරගෙන ඒවා සෛලම ප්ලොයම දන්නවා මේ වාහිනී ඔස්සේ සංසරණය වෙලා ජලය ලබා. කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක පාත්‍රවල තියෙන පෝටිකා සිදුර තුලින් ඇතුල් වෙලා සෛල වල තියෙන හරිත ලවය නැමැති ඉන්ද්‍රිකාව තුලදී කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙලා සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින් ග්ලූකෝස් CH12O6 ධන ඔක්සිජන් වායුව ඉපදවනු ලබනවා. මේ වැඩේට මේ හරිත ලවය තුල හරිතප්‍රද ක්ලෝරොෆිල් කියලා කියන්නේ. වගේම කැරොටීන් එහෙම නැත්නම් කැරොටොනොයිඩ් ලෙස හඳුන්වන ප්‍රභා සංශ්ලේෂක වර්ණක අන්තර්ගතයි. එතකොට ශාක සෛලයේ කුකුල දැක්ක මයිටොකොන්ඩ්‍රියම ගොල්ගි දේහ අන්තස්ප්ලාස්මීය ජාලිකා න්‍යෂ්ටිය රික්තකයක් හරිත ලවය වැනි පටලමේ ඉන්ද්‍රිකා තියෙන සූන්‍යෂ්ටික සෛල සංවිධානයක් සහිතයි. ඒ අතරින් මේ හරිත ලවය තුල පවතින හරිතප්‍රද සහ කැරොටීන් කියන වර්ණක ඇසුරෙන් භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ් ජලය උපයෝගී කරගෙන සූර්ය ශක්තිය නිපද වෙන සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ග්ලූකෝස් වැනි කාබනික ආහාර නිෂ්පාදනය මේක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මේක එක පැත්තකින් වායුගෝලයේ ඔක්සිජන් තුල්‍යතාවයේ පවත්වාගෙන යාමට දායක වන ස්වභාවික ක්‍රියාවලියක්. තව පැත්තකින් අර ස්වයංපෝෂීන්ට දැක්ක රසායනික ස්වයංපෝෂීන් ඉන්නෝ ප්‍රභා ස්වයංපෝෂීන් ඉන්නෝ මේකට අවශ්‍ය කරන කාබනික ආහාර නිපද වෙන මූලිකම ස්වභාවික ක්‍රියාවලිය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට ප්‍රභා සංශ්ලේෂණ නිපදවන ග්ලූකෝස් පත්‍ර තුල නිපද වෙලා පිෂ්ඨය බවට පරිවර්තනය වෙනවා. පිෂ්ඨය බවට පරිවර්තන වෙලා මේ පිෂ්ඨය සුක්‍රෝස් බවට පත්. පිෂ්ඨය කියන්නේ අපි දන්නවා පොලිසැකරයිඩ්. දැන් කාබෝහයිඩ්‍රේට් ගත්තාම මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ලෙස ආකාර තුනයි. මේ හැදෙන්නේ මොනොසැකරයිඩ්. මේ හැදෙන මොනොසැකරයිඩය පොලිසැකරයිඩයක් වන පිෂ්ඨය බවට පරිවර්තන වෙලා ශාක තුල ගබඩා වෙලා තියෙනවා. ඒ වගේම ශාකවල සංචිත ස්ථාන දක්වා නැත්නම් අපි කියනවා ශාක පාත්‍රවල කඳේ මේ පිෂ්ඨය සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් බවට පරිවර්තන වෙලා ශාකයේ අවශ්‍ය ස්ථාන වලට නැත්නම් අපි කියනවා වර්ධන අග්‍ර සහ සංචිත අවයව නැත්නම් සංචිත කරන ස්ථාන වලට
ගබඩාවලට පරිවහණය වෙනවා. right. ඒතර මේ පරිවහන කෘත්‍ය ඉටු කරන්න ජලය පරිවහණයට, එතකොට මේ කියන ආහාර පරිවහණයට, සෛලම ප්ලොයම ලෙස අපි අර කතා කරපු ශාක පටක වර්ග දෙකක් දායක වෙනවා. අපි කතා කරමු ඉස්සරහට තව චුට්ටක් යනකොට. ඒතර මේ විදිහට ශාක පත්‍රයකට ලැබෙන සූර්ය ශක්තිය කාබන් ඩයොක්සයිඩ් ඇසුරෙන් නිපදවන මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් වෙන සංචිත වෙනවා. වගේම ශාකයේ විවිධ කොටස් තුළ ඒවා පරිවහණය වෙනවා සුක්‍රෝස් විදිහට. මේ විදිහට සංසරණය වෙන මේ සංඝටක අපි විවිධ විදිහට අල විදිහට හෝ නැත්නම් කඳින් හෝ පාත්‍ර වලින් හෝ පළවල හෝ අපි ගබඩා වෙලා තියෙනවා. ඒවා අපි ආහාර කරගෙන අපේ ස්වයංපෝෂී ජීවන චක්‍රය අපි පවත්වාගෙන යනවා. මේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන විදිහ. එතකොට මෙතනදී අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ශාක පාත්‍රයක තියෙන හරිත ළමය කියන ඉන්ද්‍රිකාව තුළ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම සූර්ය ශක්තිය තිර කරන්න පුළුවන් හරිත ප්‍රද සහ කැරොටින් කියන ප්‍රභා සංශ්ලේෂක වර්ණක මේ හරිත ළව තුළ අන්තර්ගතයි. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ගත්තාම ඊටාම වැදගත් ක්‍රියාවලියක් වෙනවා ගෝලීය වශයෙන් මෙන්න මේ විදිහට. ගෝලීය වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය නිසා සියලු ජීවීන්ට ඍජුව සහ වක්‍රව ආහාර සපයනවට අමතරව සෝවායු ජීවීන්ට අවශ්‍ය කරන ඔක්සිජන් සැපීමත් ප්‍රභා සංශ්ලේෂණය යටතේ සිද්ධ වෙනවා. අපි දන්නද ප්‍රභා සංශ්ලේෂණය කිව්වම සිද්ධ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙලා C6යි H12යි O6 ගන්න O2 වායුව පිට වෙනවා. මේක තුලිත කරාම මේ විදිහට තුලිත වෙනවා. මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ තුළ තුලිත රසායනික සමීකරණ. මේ කොහෙද සිද්ධ වෙන්නේ? හරිත ළවයේ තුල. මේ වැඩේට උදව් වෙනවා හරිත ප්‍රද සහ කැරොටින් කියන වර්ණ. right. එතකොට දැක්ක සූර්ය ශක්තිය අවශ්‍ය වෙනවා ඊට අමතරව. මෙන්නදී ඔක්සිජන් වායුගෝලීය ඔක්සිජන් තියෙන 121. මේ වායුගෝලීය ඔක්සිජන් 121 පවත්තගෙන යනකොට මේ ඔක්සිජන් දායක වෙනවා. ඒ වගේම වායුගෝලීය තියෙන කාබන් ඩයොක්සයිඩ් 0.01. මේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය මේ ගානක තියාගෙන ඉන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව. මොකද වායුගෝලීය එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීය ඉවත් වන ප්‍රධාන ස්වභාවික ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. එතකොට වායුගෝලයට එකතු වෙන ඒකට අපි කියන්නේ වන විනාශය නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය වැඩි වෙනවා කියන්නේ. වනාන්තර අපි කපලා ගිලිතිව්වම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් පිට වෙනවා. හැබැයි ඒව ඉවත් කරන ප්‍රභව සංඛ්‍යාව අඩු වෙනවා. ඉවත් කරන ප්‍රභව කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ හරිත ශාක ටික අපි විසින් විනාශ කරන නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වායුගෝලයේ ඔක්සිජන් වගේම කාබන් ඩයොක්සයිඩ් තුල්‍යතාවය පවත්වා ගැනීම සඳහා ශාක පාත්‍ර වැදගත් වෙනවා. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ප්‍රශස්ත තත්ත්වයක තබා ගැනීම සඳහා මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය දායක වෙන හේතුව කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරගන්න නිසා ගෝලීය උණුසුම පාලනය කරලා තබා ගැනීමට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ස්වයංපෝෂී ක්‍රියාවලිය දායක වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනකොට අපි දන්නවා ගෝලීය උණුසුම ඉහළ යනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන ප්‍රබල හරිතාගාර වායුව. කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්න වායුගෝලයේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය දායක වෙනවා. ඒ වගේම පොසිල ඉන්ධන ගත්තාම ඒවායේ ඉන්ධන ප්‍රභවයක් විදියට ප්‍රභා සංශ්ලේෂණය හඳුනා ගන්න පුළුවන්. මොකද ප්‍රභා සංශ්ලේෂණය තමයි සූර්ය ශක්තිය මේ ශාක වලට ඇවිල්ලා මේ ශාක දීර්ඝ කාලයක් තිස්සේ සෙමින් වියෝජනය වීමෙන් ශිලා ගොලි තුල එකතු වෙනවා පොසිල ඉන්ධන. මේවා දහනය කරාම නැවත නිදහස් වෙන්නේ මොකද්ද? සූර්ය ශක්තියම තමයි. සූර්යගේ ශක්තිය තමයි මේ විවිධ විදිහට සංසරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය වෙන්නේ. ඒතකොට මේ සූර්ය ශක්තිය අවුරුදු බිලියන ගණනක් තිස්සේ පොසිලයක් විදිහට සංචිත වෙන්න ප්‍රභා සංශ්ලේෂණය කියන මේ ක්‍රියාවලිය දායක වෙනවා. දැන් ශාක පාත්‍ර කියන කොටස යටතේ ප්‍රභා සංශ්ලේෂණය කියන මාතෘකාව අවසන් වෙනකන් කියවන්න බලන්න.
right. ඊළඟට ශාක පත්‍ර ඒක බීජ පත්‍රී සහ ද්විබීජ පත්‍රී පත්‍රවල හරස්කඩ ව්‍යුහය. මම මෙතනදී ඒක බීජ පත්‍රී වල සිලබස් එකට දීලා නැහැ. ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක හරස්කඩ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක හරස්කඩේ අපිට දක්න ලැබෙන සුවිශේෂී වූ පාඨක ටිකක් ඒ වගේම ස්තර ටිකක් අපිට හමු වෙනවා. මෙන්න මේ ස්තරවල කෘත්‍ය මොකක්ද කියන එක අපි හඳුනගෙන තියෙනවා. ඒ සඳහා මේ දීලා තියෙන රූපේ බැලුවම අපිට පේන ඇති දල වශයෙන් පොඩි රූපයක් දල රූපයක් ශාක පත්‍රයද මේක මේ මගේ අත ශාක පත්‍රයක් නම් පත්‍රය අපිට මේ අතට බලන්න පුළුවන්. මේ අතට කපන්න පුළුවන්. right. අපි කතා කරන්නේ හරස්කඩ. මේ පැත්තට කැපුවොත් ඒක දික් කඩක් නේ. මෙහෙම කැපුවාම මේ පැත්තෙන් පේනදී. මෙහෙම කැපුවාම මේ පැත්තෙන් පේනදී. right. එතකොට අපිට පේනවා. මෙහෙම බැලුවාම අපිට පේනවා. එකක් තමයි ශාක පත්‍රයක බාහිරින්ම තියෙනවා උච්චර්මය. මේ උච්චර්මය කියලා කියන්නේ සෛලමය ස්තරයක් නෙමෙයි. මේක ඇත්තටම මේ කියුටින් වැනි ඉටි වලින් සෑදිලා තියෙන ලිපිඩ ස්තරයක්. එහෙම නැත්නම් ඉටි ලේයර් එකක්. මේක සෛලමය නෙමෙයි. ඒ වගේම මේ උච්චර්මය කියන එක ඒ ශාක වැඩෙන පරිසරයේ උෂ්ණත්වය. ඒ වගේම මේ පරිසරයේ තියෙන ශුෂ්ක ස්වභාවය, කටුක බව මත ඝනකමින් අඩු වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය ශුෂ්ක ප්‍රදේශවල ශාකවල මේ උච්චර්මයේ ඝනකමින් ගොඩක් වැඩි. මේක ඉටි ලේයර් එකක්. එතකොට ඉස්සලම අපිට හම්බ වෙනවා බාහිරින්ම මෙන්න මේ උච්චර්මය. මේ උච්චර්මය කියන එක සෛලමය නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගත යුතුයි. සෛල ස්තරයක් නෙමෙයි. මේක පටකයක් නෙමෙයි උච්චර්මය කියන්නේ. ඒ සෛල ගොනුවක නැත්නම් සෛල සමූහයක් එකතු වෙලා හැදිච්ච ස්තරයක් නෙමෙයි. මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙන වැඩිපුරම කියුටින්. කියුටින් කියන්නේ ඉටි විශේෂයක්. ඉටි. right. ඒතර මේ කියුටින් ඉටි හේතුවෙන් උත්පේදනය අවම වෙනවා. අපි දන්නවා ඉටි ලේයර් එකක්, වැක්ස් එකක්, එහෙම නැත්නම් ලිපිඩයක් කරහා ජල සංසරණය අඩුයි. right. ඒතර මේ ඉටි ලේයර් එක නිසා උත්සේදනය අවම කරන්න මේ උච්චර්මය සාමාන්‍යයෙන් අධික උෂ්ණත්වයක් තියෙන වියලි ප්‍රදේශවල, ශුෂ්ක ප්‍රදේශවල ටිකක් ඝනකම වැඩියෙන් අනුවර්තනය වෙලා සකස් වෙලා තියෙනවා. ශාකයකට අභ්‍යන්තරයට පත්‍රයක අභ්‍යන්තර පටක ආරක්ෂා කරන ඒ උච්චර්මය විශාල වශයෙන් දායක වෙනවා. ඒකට උච්චර්මය කියන්නේ මොකද්ද? බාහිරින්ම තියෙන සෛලමය නොවන ස්තරය උත්පේදනය අවම කිරීම, ඒ වගේම ශාක්‍ය පත්‍රයකට ආරක්ෂා සැපීමට මේ උච්චර්මය දායක වෙනවා. උච්චර්මයට යටින් තියෙනවා තනි සෛල ස්තරය. තනි සෛල ස්තරය. මේක සෛල සමූහයක එකතු. අපි ඒකට කියන්නේ අපිචර්මය. මේ අපිචර්මයේ උඩ පැත්තෙන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ශාක පත්‍රයක මෙතනින් එහා පැත්ත. උඩ පැත්තේ තියෙනවා. අපි ඒක කියන උඩු අපිචර්මය. යටි පැත්තේ තියෙනවා කියනවා යටි අපිචර්මය. යටි අපිචර්මය. ඒතර මේ අපිචර්මය තනි සෛල ස්තරයක්. උච්චර්මයට යටින් මෙහෙම පැතිරලා තියෙන තනි සෛල ස්තරය. අපිචර්මයේද උත්වේදනය අවම කිරීම සඳහා දායක වෙනවා. දැන් මේක සෛල වලින් හැදෙලා නේ. ඒතර මේ අපිචර්මයේ තියෙන සෛලවල ඒගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂ ගන්න බෑ. ඒ වගේ හරිතලව නැහැ. අර කලින් වගේම උත්වේදනය අවම කරනවා. ඒ වගේම ශාක පත්‍රයේ අභ්‍යන්තර පටක වර්ග ආරක්ෂා කිරීමට අපිචර්මයක් විශාල දායකත්වයක් සපයනවා. ඊළඟට අපිට හමු වෙනවා පූටිකා සිදු. පූටිකා. මේ පූටිකා මෙන්න මේ විදිහට කැලින්ටද පූටිකා ගන්නවා.
පෝටිකා දක්වන්න ලැබෙනවා. මේ පෝටිකා ගත්තාම වායු හුවමාරුව සඳහා දායක වෙන්නේ මේ පෝටිකා සිදුර. පෝටිකා සිදුරු වැඩිපුරම තියෙන්නේ ශාකයක පත්‍රම. මේ පෝටිකා සිදුරු හරහා තමයි අර ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන කාබන් ඩයොක්සයිඩ් පත්‍රය තුළට ඇතුල් වෙන්නේ. මේ පෝටිකා සිදුරේ දෙපැත්තේ තියෙනවා සෛල දෙක. අපි ඒකට කියනවා පාලක සෛල. මොනවද කියන්නේ? පාලක සෛල. මේ පාලක සෛල ගත්තාම ඒ පාලක සෛලවල ක්‍රියාකාරීත්වය හේතුව පෝටිකා සිදුරේ විශාලත්වය අඩු වැඩි කරන්න. පෝටිකා සිදුරේ ප්‍රමාණය පාලනය කරන්න තමයි පාලක සෛල දායක. එතනින් උත්සේදනයේ පාලනය වෙනවා. පෝටිකා සිදුර හරහා සිදුවන පුළුවන් ජලයේ ඉවත් වීම පාලනය කරන්න මේ පාලක සෛල වලට හැකියාව තියෙනවා. ඊළඟ අපිට හමු වෙනවා දැන් අපි මේ හිටියේ තාම පත්‍රයේ බාහිර එළියෙම තියෙන ලේයර් ඊළඟට හමු වෙන ලේයර් එතනම අහු වෙන අපිට සිදුරු ටික පෝටිකා සිදුරු ඒ වගේම වාතයේ හුවමාරු වෙනවා. මේ පෝටිකා සිදුරේ විශාලත්වය අඩු වැඩි කරන්න පෝටිකා සිදුරක දෙපැත්තේ තියෙනවා නිකන් සෛල දෙක. right පාලක සෛල කියනවා අපි ඒකට. ඒ වගේ තියෙන පොඩි විශේෂත්වයක්. ඒ පාලක සෛල ගත්තාම එක බීජපත්‍ර ද්විබීජපත්‍ර දෙකේම තියෙනවා. හැබැයි ඒක බීජපත්‍රි ඒ වගේ ඩම්බෙල් හැඩති පාලක සෛල තියෙනවා. ද්විබීජපත්‍රි ඒ වගේ බෝංචි බීජ හැඩති පාලක සෛල තියෙනවා. මේ මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න. දැන් මේ පෝටිකා සිදුරේ දෙපැත්තේ මෙන්න මේ වගේ පාලක සෛල අපිට දක්වන්න ලැබෙනවා. මේ තමයි පාලක සෛල. මේ තමයි පෝටිකා විවර. පෝටිකා සිදුරක දෙපැත්තේ තියෙනවනේ. දැන් මේක නිකන් හරියට දොර තියෙන දොරේ උළුව කණු කඳ දෙක. right පෝටිකා සිදුරක පෝටිකා විවරයක දෙපැත්තේ තියෙනවා පාලක සෛල. මෙන්න මේ පාලක සෛල ගත්තාම ඒක බීජපත්‍රි ශාක පත්‍රවල පෝටිකා සිදුරේ දෙපස තියෙන මේ පාලක සෛල ඩම්බෙල් හැඩති පාලක සෛල දක්වන්න ලැබෙනවා. මේ තියෙන්නේ ඩම්බෙල් හැඩති පාලක සෛල. මේ පෝටිකා විවරය විශාල වෙන එක පොච්චි වෙන එක පාලක සෛල දෙක මගින් පාලනය වෙනවා. ද්විබීජපත්‍රියේ මෙන්න මෙහෙම බෝංචි බීජයක හැඩ. මේ තමයි පාලක සෛල. පාලක සෛල. මේ තමයි පෝටිකා විවර. එතකොට ඒක බීජපත්‍රී වගේ ද්විබීජපත්‍රී වගේ මේ පෝටිකා සිදුරු දක්වන්න ලැබෙනවා. දෙකෙන්ම සිද්ධ වෙන්නේ වායු හුවමාරුව මේ දෙකේ මේ පෝටිකා සිදුරු ගත්තාම ඒක බීජපත්‍රි වුණත් ද්විබීජපත්‍රි වුණත් පෝටිකා සිදුරක විශාලත්වයේ පාලනය කිරීමට තියෙනවා සෛල. අපි ඒකට කියනවා පාලක සෛල කියලා. මේ පාලක සෛල ඒක බීජපත්‍රි ඒ වගේ ඩම්බෙල් හැඩති පාලක සෛල දක්වන්න ලැබෙනවා. ද්විබීජපත්‍රි වගේ බෝංචි බීජ හැඩති පාලක සෛල දක්වන්න ලැබෙනවා. ඒ පාලක සෛල වලින් කරන්නේ මොකද්ද? මේ පෝටිකා විවරයේ ප්‍රමාණය පාලනය කරනවා. එතකොට උත්සේදනය පාලනය කිරීමට පාලක සෛල දායක වෙනවා. right ඊළඟට පත්‍ර මධ්‍ය. දැන් අපි තාම පත්‍රි වටේ හිටියේ. දැන් මැදට ගියොත් පත්‍ර මධ්‍ය කියන්නේ මෙන්න මේක. පස්සෙන් නේද? ඒ තියෙන පත්‍ර මධ්‍ය.
මේ පත්‍ර මැද්දේ ගිහින් බැලුවම අපිට පේනවා උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ කියන දෙක අතර තියෙන මේ කොටස විහිදිලා තියෙන විකාශනලා තියෙන කොටස. මේ පත්‍ර මැද්දේ ගත්තාම ද්විබීජපත්‍රී ශාකයක් ගත්තම ශාක පත්‍රයක පත්‍ර මැද්දේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. පොඩි වෙන්වීමක් ගන්න. මොකද මේ උඩ පැත්ත සහ යට පැත්ත. right උඩ පැත්තේ තියෙනවා ඉනිබුදුස්තර සෛල වලින් සමන්විත ඉනිබුදුස්තර සෛල වලින් සමන්විත කලාපයක් උඩ පැත්තේ තියෙනවා. යට පැත්තේ තියෙනවා සයවර මුදුස්තර සෛල වලින් සමන්විත කලාපයක්. ඒක තව ටිකක් අදහන. පොදුවේ අපි දන්නවා ඉනිමුදුස්තර සෛල සයවර මුදුස්තර සෛල මේගොල්ලෝ තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ඒ වගේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හදිච්ච මේ ග්ලූකෝස් සංචිත කරගන්න ශාක පත්‍ර තුන දායක වන පටක දෙකක් තමයි ඉනිමුදුස්තර පටකය සහ සයවර මුදුස්තර පටකය කියලා කියන්නේ. ඉනිමුදුස්තර සෛල වලින් සමන්විත ඉනිමුදුස්තර පටකයේ මගින් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. ශාක පත්‍රයේ උඩ පැත්තේ තමයි තියෙන්නේ. ශාක පත්‍රයේ උඩු අපිචර්මයට යටින්. සයවර මුදුස්තර සෛල ගත්තාම ඒගොල්ලොත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හැබැයි ආහාර සංචිත කෘත්‍ය ඒටු කරනවා ශාක පත්‍රයේ පහළ එතම් යටි අපිචර්මයට උඩින්. ඒ වගේම අන්තර්සෛලීය අවකාශය නැත්නම් අපි කියනවා සයවර මුදුස්තර සෛල සහිතයේ යට පැත්තේ සෛල අතර අවකාශ වැඩි. අපිට කියන අන්තර්සෛලීය අවකාශ. ඒක මුදුස්තර කලාපයක්. ඒ අන්තර්සෛලීය අවකාශ වායු විසරණය සඳහා පහසුකම් සපයන ශාක පත්‍රය තුල. ප්‍රධාන වශයෙන් ඉනිමුදුස්තර සෛල සහිත ඉහළින් තියෙන ඉනිමුදුස්තර පටකය ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන අතරතුර සයවර මුදුස්තර පටකයේද ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හැබැයි ප්‍රධාන වශයෙන් වායු විසරණයට මේ සයවර මුදුස්තර සෛලේ පටකයේ සයවර මුදුස්තර පටකවල තියෙන ඒ සෛල අතර තියෙන අන්තර්සෛලීය අවකාශ දායක වෙනවා. එතකොට දැන් ඔය ඉනිමුදුස්තර පටකේ කිව්වා මේක නෙමෙයි. දික්විච්ච ස්තම්භ හැරටි සෛල වලින් සමන්විතයි. ඉනිමුදුස්තර. සයවර මුදුස්තර ගත්තාම ටිකක් එහෙම සම විශ්කාමික එහෙම සෛල වලින් සමන්විතයි. දැන් මේක සෛල ගොඩක් පටකයක් මේකත් සෛල ගොඩක් පටකයක්. එතකොට මේ සයවර මුදුස්තර පටක. ඒ සයවර මුදුස්තර පටකේ වලට පේනවා ඇති සෛල අතර අවකාශ තියෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ අන්තර්සෛලීය අවකාශ. සෛල අතර අවකාශ. ඒතර මේ සයවර මුදුස්තර පටකයේ විසින් වායු විසරණය සඳහා විශාල දායකත්වයක් සපයන. වායු විසරණයට ප්‍රධාන දායකත්වයේ සපයන්නේ ප්‍රධාන කාර්යය එයාගේ වායු විසරණය කිව්වොත් නිවැරදි. හැබැයි යාද ප්‍රභා සංශ්ලේෂණය සඳහා දායක වෙනවා. ඊට අමතරව අපිට හම්බ වෙනවා පත්‍ර මැද්දේ පත්‍ර නාරටි. නාරටි කියලා කියන්නේ right. නැත්නම් අපි කියනවා සනාල කලාව. සනාල පටක. පත්‍රයක සනාල කලාව. ඒ සනාල කලාව තමයි මේ තියෙන නිකන් බිත්තර. ප්‍රධාන නාරටි. ඒත් අපි කියන මැද නාරටි. ඊට අමතරව තව සනාල කලාප ශාක පත්‍රයේ තියෙන පොළොව. right. මේ පත්‍ර මැද ඔය තියෙන සයවර මුදුස්තර සෛල ඉනිමුදුස්තර සෛල අතරින් මේ සනාල කලාප
විහිදිලා තියෙනවා. සනාල කලාපයක් ගත්තාම ඒ සනාල කලාපය තුල ප්‍රධාන පටක වර්ග දෙකක් අපිට දක්වන්න ලැබෙනවා. සනාල කලාපයක් මේ විදිහට අපි සනාල කලාපයක් ගත්තම මේ කොටස් දෙකකට වෙන් කරගන්න. එක සනාල කලාපයක් ගත්තා. මේ සනාල කලාපයක එක පැත්තක තියෙනවා සෛලම සෛල. මේ තියෙන සෛල. සෛලම සෛල විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදිච්ච සෛලම පටකයක් අපිට අවශ්‍යයි. සෛලම පටක. සෛලම පටක. මෙයා තමයි ශාක පත්‍රය තුල ජලය ඒ වගේම ඛනිජ පරිවහනය සඳහා දායක වන ප්‍රධාන පරිවහන පටකයක් තමයි සෛලම පටකය කියලා කියන්නේ. ඊළඟ යටපැත්තේ අපිට හම් වෙනවා ප්ලොයම සෛල වලින් සමන්විත සෛල ගොඩක එකතුවක්. මේකට අපි කියන ප්ලොයම පටකය. ප්ලොයම පටකය. ප්ලොයම. මේ ප්ලොයම ගත්තාම ශාක පත්‍ර තුල ආහාර පරිවහනය අපි අර කිව්වේ සුක්‍රෝස් විදිහට පරිවහනය වෙනවා. පරිවහනයට දායක වෙනවා ප්ලොයම පටකය. මෙන්න මේ සෛලම පටකය සහ ප්ලොයම පටකය කියන දෙකේ එකතුව නැත්නම් එකට ගත්තාම ප්‍රධාන පරිවහන පටකයක් නැත්නම් පරිවහන කෘත්‍යයක් ඉටු කිරීමට දායක වෙන සනාල කලාපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ සනාල කලාප තුල නැත්නම් නාරටි තුල තමයි මොනවද සිද්ධ වෙන්නේ? පරිවහනය සිද්ධ වෙන්නේ. ශාක පත්‍රවල. ඒතර මේ පරිවහනයේදී පරිවහනයේට දායක වෙන මූලික පටක වර්ග දෙකක් තියෙනවා. ස්ථීර පටක මේ සෛලම පටක ඒ වගේම ප්ලොයම පටක. සෛලම පටකේ ගත්තාම ජලය සහ ඛනිජ පරිවහනයටත් ප්ලොයම පටකේ ගත්තාම පරිවහන කටයුතු වලදී ආහාර පරිවහනය සඳහා දායක වෙනවා. right. ඉතින් මට මේක මේ කිව්ව කතන්දර ටික මෙන්න මේ විදිහට ඇඳලා දක්වන්න පුළුවන්. ශාක පත්‍රවල අපි දන්න ඔය නාරටියට යටින් තියෙන කොටස ටිකක් ශක්තිමත්. පටක වර්ග ගොඩක් තිබෙනවා. මුදුස්තර පටක, සයවර මුදුස්තර, දුඩස්තර පටක, ස්ථූල කෝණස්තර පටක ලෙස අපි හඳුනගන්නවා. අපි දන්න ඕනම ශාකයක් ගත්තාම ශාකයේ යම් කොටසක මුදු කොටස මුදුස්තර පටක වලින්, ශක්තිමත් කොටස දුඩස්තර පටක වලින්, තරමක් ශක්තිමත් කොටස ස්ථූල කෝණස්තර පටක වලින් නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ශාක පත්‍රයක නාරටිය මැද මේ මල්ලෝ බැලුවම ටස් කරලා කැඩෙනවා. ඒ දෙපැත්තේ තියෙනවා ස්ථූල කෝණස්තර පටක යම් කිසි ශක්තිමත් බවක් ලබා දෙමින් ශාක පත්‍රයේ නිර්මාණය වීමට දායක වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කිව්ව කතාව අපිට ගැළපෙන රූපයකට අපි ගොඩනගා ගන්න උත්සාහ බලන්න. ශාක පත්‍රයක දැන් බාහිරින්ම හම්බ වෙනවා. ලස්සන නේද?
ලස්සන නෑ. හරියන්නේම නෑ. රයිට්. මේ කළු පාටින්ම මැද්දේ උච්චරණය. මේක සෛලමේ නෙමෙයි. සෛලමේ නෙමෙයි. උච්චරණයට යටින් තියෙනවා අපිචර්මය, ඒක තනි සෛල ස්තරය. කියන්නේ මෙන්න මේ විදිහට. තනි සෛල ස්තරය. ඔක උඩට යට දෙපැත්තටම විකාශනය වෙලා තියෙනවා. ඒ තමයි අපිචර්මය. මේ දෙන්නම ප්‍රධාන වශයෙන් ශාක පත්‍රයක අභ්‍යන්තර පටක ආරක්ෂා කරන්න දායක වෙනවා. right. ඔන්නම තියෙනවා. ඊළඟට විසාක පත්‍රය තුලට වායු හුමාරුට දායක වෙන පූටිකා සිදුරු අපිට හම්. ඔන්නම පූටිකා සිදුරු අපිට හම්. පූටිකා සිදුරු. පූටිකා ගත්තාම ඔයගොල්ලෝ දන්නවා පූටිකා වල දෙපැත්තේ තියෙනවා පාලක සෛල දෙක. පාලක සෛල ගත්තාම එක බීජ ද්විබීජ පත්‍රවල පාලක සෛලවල පිහිටීම් පොඩි වෙනසක්. එක බීජ පත්‍රි ඒ වගේ උනම අර මස් කට්ටක් වගේ ඩම්බෙල් හැඩති පාලක සෛල තියෙනවා. මේ තමයි පාලක සෛල. මේ තියෙන්නේ පෝටිකා සිදුර. පෝටිකා සිදුර. පෝටිකා සිදුර. ද්විබීජ පත්‍රි ගත්තාම පෝංචි බීජ හැඩති පාලක සෛල තියෙනවා. පෝටිකා සිදුර මධ්‍යයේ දක්නට ලැබෙනවා. පෝටිකා සිදුර. මේ තමයි පූටිකාවක් ගත්තාම එයාගේ දෙපැත්තෙන් පූටිකා සිදුරේ විශාලත්වය නැත්නම් විවරයේ විශාලත්වයේ පාලක ඉස්සලා තියෙන පාලක සෛලවල ස්වභාවය එක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි පත්‍රවල. මම මේ අඳින්නේ ප්‍රධාන වශයෙන් ද්විබීජපත්‍රික.
ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ගත්තාම මේ කියන සැකස්තු දක්නට ලැබෙනවට අමතරව ද්විබීජපත්‍රි ශාකවල පත්‍ර මධ්‍ය උන අපිට හම්බ වෙන දැන් පත්‍ර මධ්‍ය ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර ලෙස කලාප දෙකකට වෙන් වෙලා තියෙනවා. හැබැයි ඒක බීජපත්‍රි ඒ වගේ ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර ලෙස කලාප දෙකකට විභේදනය වෙලා නැහැ. ඒක ඒක බීජපත්‍රි පත්‍රය සහ ද්විබීජපත්‍රි පත්‍ර වල තියෙන එක වෙනස්කම. ද්විබීජපත්‍රි ගත්තාම ඒගොල්ලන්ගේ ඔය උඩු අපිචර්මයට යටින් අපිට හමු වෙනවා ප්‍රභා සංශ්ලේෂක පටකයක්. ඒ තමයි ඉනි මුදුස්තර ඉනි මුදුස්තර සෛල මේ තියෙන්නේ සෛල ඉනි මුදුස්තර හරියට දික් වෙලා ස්තම්භ හැඩති සෛල දික්කු ස්තම්භ හැඩති සෛල වලින් සමන්විත ඉනි මුදුස්තර සෛල වලින් ගහණය වෙලා තියෙන කලාපයක් උඩ පැත්තේ හම්බ වෙනවා. ඉනි මුදුස්තර පටක මේකට අපි කියන්නේ. ඉනි මුදුස්තර සෛල. ඒ වගේම යටපැත්තේ තියෙන වෙන මේ විදිහට සයවර මුදුස්තර සෛල වලින් නිර්මිත කලාප. හැබැයි ද්විබීජපත්‍රියේ මේ විදිහට ඉනි මුදුස්තර සයවර මුදුස්තර ලෙස තිබ්බට එක බීජපත්‍රියේ සයවර මුදුස්තර හෝ ඉනි මුදුස්තර ලෙස මෙම කලාප දෙකක් වෙන් වෙලා නැහැ. පත්‍ර මැද්දේ මේ කියන ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර කියන පටක දෙක දක්වන්න ලැබෙන්නේ ද්විබීජපත්‍රි ශාක පත්‍ර වල. සයවර මුදුස්තර එකේ වලට පේනවා ඇති වායු විසරණයට දායක වෙන අන්තර්ශෛලීය අවකාශ දක්වන්න ලැබෙන අවකාශ. මෙන්න මේ තියෙන මේ අවකාශනේ වායු විසරණයට ඒ අවකාශ දායක වෙන වායු විසරණයට දායක වෙන. ඉනි මුදුස්තර සෛල ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා ප්‍රභා සංශ්ලේෂක පටකයේ විදියට. සයවර මුදුස්තර සෛල ප්‍රභා සංශ්ලේෂණයක් කරනවා ඒ වගේම ආහාර සංචිත කිරීමටත් දායක වෙනවා. ඒ වගේම සයවර මුදුස්තර පටකය තුළ වායු විසරණය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒ අන්තර්ශෛලීය අවකාශ බහුල දක්වලා ලැබෙන්නේ සයවර මුදුස්තර පටකය තුළ. ඒතර සයවර මුදුස්තර පටකය තුළ තියෙන අන්තර්ශෛලීය අවකාශ වායු විසරණයට දායක වෙන නිසා අපි කියනවා සයවර මුදුස්තරය ප්‍රභා සංශ්ලේෂණයට වගේම වායු විසරණයටත් ප්‍රධාන වශයෙන් දායක වෙනවා කියනවා. මේ ද්විබීජපත්‍රි ශාක පත්‍රවල මේ ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර කියන එක පත්‍ර මැද්දේ වෙන්වෙන්ව දකින්න ලැබෙන උඩ යට. ඒක බීජපත්‍රියකේ දකින්න ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ශාක හරස්කඩේ අපිට හමු වෙනවා පත්‍ර නාරකී එව නැත්නම් සනාල කලාප. සනාල කලාපයක් වුව මේක මෙන්න මේ තියෙන ප්‍රධාන නාරකී සනාල කලාප. ඔයගේ සනාල කලාප මෙහෙම තැනින් තැන තියෙන්න පුළුවන්. ඔන්නෝම තියෙන්න පුළුවන්. සනාල කලාප. මේ සනාල කලාපයක් කියන්නේ යම් නිශ්චිත කෘත්‍යයක් සඳහා විභේදනය වෙච්ච පටක වලින් සමන්විත ස්ථිර පටක වලින් සමන්විත කොටස. මේ ස්ථිර පටක ලෙස මේක ඇතුලේ තියෙනවා සෛලම සහ
කොහොම උඩ පැත්තෙන් අපිට හම්බ වෙනවා සෛලම සෛල. පහලින් නැත්නම් යට පැත්තෙන් අපිට හම්බ වෙනවා ප්ලොයම සෛල වලින් සමන්විත පටක. එතකොට මේ තියෙන්නේ සෛල නිසා. සෛලම සෛල මේ අඳින්නවා. එක රවුමක් එක සෛලම සෛලයක්. එතකොට මේ වගේ සෛලම සෛල ගොඩාක් එකතු වුණාම හැදෙනවා සෛලම පටකය. ඔන්නම මේ මොනවාද? සෛලම සෛල. සෛලම සෛල. මේ සෛලම සෛල ජලය සහ ಖನಿජ පරිවහනයට දායක වෙනවා. ජලය හා ಖನಿජ පරිවහන. ජලය සහ ಖನಿජ පරිවහන ශාක පත්‍ර. ඒ වගේම යටපැත්තෙන් තියෙනවා ප්ලොයම සෛල. මේ තියෙන්නේ ප්ලොයම සෛල. මේ ප්ලොයම සෛල ගොඩක් එකතු වුණාම හැදෙනවා ප්ලොයම පටකය. සෛලම පටකය සහ ප්ලොයම පටකය කියලා අපි කියන එක. මේ ප්ලොයම පටකය විසින් ආහාර පරිවහනය ශාක පත්‍ර තුල සිද්ධ වෙනවා. ආහාර පරිවහනට දායක වෙනවා. මේ තමයි ද්විබීජපත්‍රී ශාක පත්‍රයක් ගත්තාම මේ හරස්කඩේ අපිට දකින්න ලැබෙන ප්‍රධාන පටක වර්ග ටික විහිදලා තියෙන ආකාරය. එක බීජපත්‍රිකේ මේවා තියෙනවා. හැබැයි මේ සමහර යම් වෙනස්කම් අපිට හමු වෙනවා. එනෝ ශාක පත්‍රයක තියෙන මේ කොටස් මේ පටක සහ ඒවායේ පත්‍රයට තියෙන වැදගත්කම මොකක්ද කියන එක. දැන් උච්චාරණය අපිචාරණය පත්‍රය ආරක්ෂා කරන උච්ඡේදනයේ පාලනය. ඒ තමයි කෘත්‍යය. right. ඉනි මුදුස්තර ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා. සයවර මුදුස්තර ප්‍රභා සංශ්ලේෂණ වගේම වායු හුවමාන. අන්තර්ශෛල අවකාශ වායු විසරණය. සෛලම සෛල ජලය සහ ಖನಿජ පරිවහන. ප්ලොයම සෛල ටික ආහාර පරිවහන දායක වෙනවා. ද්විබීජපත්‍රී පත්‍රවල අපි පැහැදිලිව පත්‍ර මැදේ දකිනවා උඩ පැත්තෙන් ඉනි මුදුස්තර සහ යට පැත්තෙන් සයවර මුදුස්තර සෛල වලින් සමන්විත ඉනි මුදුස්තර පටකයක් සහ සයවර මුදුස්තර පටකයක් දක්වලා ලැබෙනවා. මේ දෙකේ වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන්. මේ සිලබස් එකේ ගලාගෙන යන විදිහ තමයි මේ කතා කරන්නේ. එක බීජපත්‍රී ද්විබීජපත්‍රී පත්‍රවල වෙනස්කම්. පත්‍රවල තියෙන වෙනස්කම්. අපි දන්නවා ද්විබීජපත්‍රී පත්‍ර බොහෝ විට ටිකක් පළල් පැතලි පත්‍ර තියෙනවා. එක බීජපත්‍රී වගේ ටිකක් දිග කොපුවක් වගේ හදපු පත්‍රයක් තියෙනවා. ද්විබීජපත්‍රී ජාලාකාර නාරටි වින්‍යාසයක් තියෙනවා. එක බීජපත්‍රී සමාන්තර නාරටි වින්‍යාසයක් දාන. එක බීජපත්‍රී ශාක පත්‍ර සහ ද්විබීජපත්‍රී ශාක පත්‍ර වල ප්‍රධාන වෙනස්කම්. ව්‍යුහාත්මකව සමද්විපාර්ශ්විකයි. කියන්නේ දෙපැත්තම ටිකක් එක වගේ. එක බීජපත්‍රයක දෙපැත්තම එක වගේ. ද්විබීජපත්‍රී එහෙම නෑ. ව්‍යුහාත්මකව පෘෂ්ඨෝදරීය පත්‍ර දක්වලා ලැබෙනවා. සමාන්තර නාරටි වින්‍යාසයක්. මේ සනාල කලාප නාරටි විසිරලා තියෙන්නේ සමාන්තර. ද්විබීජපත්‍රී වගේ ජාලාභ නාරටි වින්‍යාසයක්. ඒ කියන්නේ නිකන් මෙහෙම විසිරලා ගිය ස්වභාවයක් පෙන්වුම් කරනවා ද්විබීජපත්‍රී පත්‍රවල. අපි කලින්ම කිව්වා එක බීජපත්‍රී ශාක පත්‍රවල පූටිකා වල තියෙනවා දෙපැත්තේ පාලක සෛල. ඒවා ඩම්බෙල් හැඩති පාලක සෛල. ද්විබීජපත්‍රී වගේ බෝංච බීජ හැඩති පාලක සෛල දක්වන්න ලැබෙනවා. ඒ වගේම එක බීජපත්‍රී වගේ පත්‍ර මධ්‍ය ගත්තාම ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර ලෙස වෙන් වෙලා නැහැ. හැබැයි ද්විබීජපත්‍රී වගේ ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර ලෙස පැහැදිලි වෙන්වීමක් දක්වන්න ලැබෙනවා.
විභේදනය වීමක් දක්වන්න ලැබෙනවා. රයිට්. ඊට පස්සේ අපි නැවත කතා කරනවා ඉනිමුදු ස්තර සහ සයුරමුදු ස්තර පටක ලක්ෂණ. දැන් අපි දන්නවා ඉනිමුදු ස්තර පටකය ප්‍රධාන වශයෙන් දික් ස්වභාවයක් තියෙන ස්තම්භ හැඩති. සෛල වලින් සමන්විතයි. සයුරමුදු ස්තරයක මම අඳිනකොට මොකද පෙන්නලා තියෙනවා ටිකක් ගෝලාකාර සම විස්කම්භයක් සහිත සෛල වලින් සමන්විතයි සයුරමුදු ස්තර පටක. ඉනිමුදු ස්තර පටකයේ තුල හරිතලව තියෙනවා. සයුරමුදු ස්තර පටකයේ තුලත් හරිතලව තියෙනවා. අපි කොහොමද දෙන්නම ප්‍රභා සංශ්ලේෂණය කරනවනේ. හැබැයි ප්‍රධාන වශයෙන් ඉනිමුදු ස්තර කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයට වැඩි වශයෙන් දායක. ඉනිමුදු ස්තර සෛලයක හරිතලව ඉනිමුදු ස්තර සෛලයේ සෛල ප්ලාස්ම පටලයට සමාන්තරව විහිදලා තියෙනවා දක්වන්න ලැබෙනවා. මම එක ඉනිමුදු ස්තර සෛලයක් පමණක් පැත්තකින් ඉඳලා පෙන්නන්න. මේ තියෙන ඉනිමුදු ස්තර සෛල. දික්කු ස්තම්භ හැඩති. ඒතර සෛල බිත්තිය තියෙනවා. ඇතුලෙන් සෛල ප්ලාස්ම පටලේ තියෙනවා. ඒක මේ අඳින්න යන්නේ නැහැ. සෛලයක් කො මේ ටිකක් තියෙනවනේ. හරිද? මෙයාගේ ඇතුලේ තියෙනවා තව අමතර නෙස්ටිය තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම තියෙනවා, ගොල්ගි දේහ, අන්තස්ප්ලාස්මික ජාලික මේ ඔක්කොම තියෙනවා. ඊට අමතරව තියෙනවා හරිතලව. හරිතලව පිහිටන්නේ සෛල ප්ලාස්ම පටලයට සමාන්තරව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වань. ඔන්න සමාන්තරව හරිතලව. සෛල ප්ලාස්ම පටලයට සමාන්තරව විදිහට. ඒ වගේම සයුරමුදු ස්තර සෛල ගත්තාම මෙන්න මේ වගේ සම විස්කම්භික ස්වභාවයක් පෙන්වුම් කරන ගෝලාකාර හැඩයක් පෙන්වුම් කරනවා. එයාගේ හරිතලව සෛලේ පුරා විසිරලා තියෙනවා. විසිරලා. හරිතලව විසිරලා තියෙනවා. ඉනිමුදු ස්තරයේ සෛල ප්ලාස්ම සත්‍යම් සෛල බිත්තියට ඇතුළේ තියෙන සෛල ප්ලාස්ම පටලයට සමාන්තරව විකාශන වෙලා තියෙනවා. මැදට විකාශන වෙලා නැහැ. අරගොල්ලෝ එන්නේ විසිරලා තියෙන හැමතැනම තියෙනවා. ඒතර හරිතලව වල පිහිටීම ඉනිමුදු ස්තර සහ සයුරමුදු ස්තර වල පැහැදිලි වෙනස්කමක් පෙන්වුම් කරනවා. ඒ වගේම හැඩය දික්කු ස්තම්භ අනිත් එක්කන ගෝලාකාර කියන කෙනු ඉනිමුදු ස්තර සයුරමුදු ස්තර පැහැදිලි වෙනස්කමක් පෙන්වුම් කරනවා. ඒ වගේම ළමයි ඉනිමුදු ස්තර පටකය ඒ කියන්නේ ඉනිමුදු ස්තර සෛල ගොඩාක් එකතු වෙලා හැදෙන ඉනිමුදු ස්තර පටකය තුල අන්තර්සෛලීය අවකාශ නොමැති තරම් බලන්න මම ඇඳලා තියෙන අවකාශ නොමැති තරම්. නමුත් සයුරමුදු ස්තර වල අපි දන්නවා අන්තර්සෛලීය අවකාශ බහුලව තියෙනවා. ඒ නිසා තමයි වායු විසරණයට වැඩි වශයෙන් ඒගොල්ලෝ දායක වෙන්නේ. අන්තර්සෛලීය අවකාශ බහුලයි. ඒ වගේම ඉනිමුදු ස්තර කියන්නේ ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක පටකය. සයුරමුදු ස්තර කියන්නේ ප්‍රභා සංශ්ලේෂක පටකය ආහාර සංචිත කෘත්‍යයටත් දායක වෙනවා. සයුරමුදු ස්තරවල තියෙන අන්තර්සෛලීය අවකාශ වායු හුවමාරුට දායක වෙනවා. එතකොට සයුරමුදු ස්තර පටකය කියන එක නා වායු හුවමාරුට ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සුළු වශයෙන් කරනවා. ආහාර සංචිත කිරීම සිද්ධ කරනවා. right මේ කතා කරපු දේවල් තුල මොනවද අන්තර් එකක් මම කතා කරා ශාක පත්‍රවල තියෙන මූලික පටක වර්ග සහ ඒගොල්ලන්ගේ කෘත්‍ය. ඒවා කොහෙද තියෙන්නේ පිළිහිట్లా තියෙන්නේ. ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක් ගත්තාම ඒ පටක වර්ග කොහොමද විකාශනය වෙන්නේ? ද්විබීජ පත්‍රී ශාක පත්‍ර සහ ඒකබීජ පත්‍රී ශාක පත්‍ර වල තියෙන වෙනස්කම් මොනවාද? ඒ වගේම මේ දෙකොල්ලගම තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව. ද්විබීජ පත්‍රී ගත්තම ප්‍රභා සංශ්ලේෂණය කිරීමට ආහාර සංචිත කිරීමට දායක වන මූලික පටක වර්ග දෙකක් තියෙනවා. ඉනිමුදු ස්තර සහ සයුරමුදු ස්තර පටක ලෙස. ඒවයි තියෙනවා ඉනිමුදු ස්තර සෛල වලින් හැදලා තියෙන ඉනිමුදු ස්තර පටකය. සයුරමුදු ස්තර සෛල වලින් හැදලා තියෙන සයුරමුදු ස්තර පටකය.
ඉනිමුදු ස්තර සහ සගරමුදු ස්තර පාඨකවල තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයකුත් අපි සාකච්ඡා කරා. ඒ අතර මේකක්වත් සිලබස් එකෙන් ඔබට ගිහින් මේ සියල්ල සිලබස් එකේ අන්තර්ගත ප්‍රමාණය පමණයි. මොකද මේ පාඩම් ගොඩාක් ලොකු නිසා අනවශ්‍ය කාරණා මම මේකට ඇතුල් කරලා නෙවෙයි. රයිට්. ඊළඟට ශාක පත්‍ර ආර්ථික වශයෙන් අපිට වැදගත් වෙන්නේ කොහොමද? දැන් දන්නවා ශාක පත්‍ර මගින් තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් තුල්‍යතාව රැකෙන්නේ. ඒක අපිට ආර්ථික වශයෙන් වැදගත්. ඇයි? ඉතින් ගෝලීය උණුසුම අධික ලෙස වැඩි වුණොත් ආර්ථික වශයෙන් අපිට කාර්මික කටයුතු වලදී යම්කිසි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර ලෙස භාවිතා කරනවා අපි ශාක පත්‍ර, පලා වර්ග, එළවලු, කොළ වගේ දේවල් හොඳ උදාහරණ. සත්ව ආහාර විදිහට ශාක පත්‍ර අපිට වැදගත් වෙනවා. ඊතරත් ආර්ථික වශයෙන් අපිට ශාක පත්‍ර වල වැදගත්කම දක්වන්න ලැබෙනවා. පොහොර නිෂ්පාදනයේදී ශාක පත්‍ර අපි කොම්පෝස් සඳහා අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා. කෙඳි කර්මාන්තයේදී ගෝණි ගස්වල කෙඳි, ඒ වගේම ඖෂධ විදිහට සමහර ශාකවල පත්‍ර අපිට අතිශය වැදගත්. කොමාරිකා, පාවට්ට, කොහොම මේ දවස්වල ගත්තම පාවට්ට කොළ කොහොම ගොඩක් වැදගත්. කොහොම කියන්නේ හොඳ වටිනාකමක් තියෙන ශාකයක පත්‍රයක්, කොහොම පත්‍ර. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කෙසෙල් කොලේ ගත්තා. මොනවාද කෑමක් හදන්නේ කැන්ද කොළ ගත්තා. මේවා ආහාර දවටන විදිහට. ආහාර වොන්නේ අපිට යමක් දවටලා නැත්නම් ඒවා ආවරණයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් ලන්ච් සීට් ලංකාවේ තහනන්නේ. ලන්ච් සීට් ලංකාවේ තහනම් වෙනකොට ඒකට ආදේශකයක් විදිහට ගෙවල් වල භාවිතා වෙනවා. ලන්ච් සීට් භාවිත. ඉස්කෝලේට ගේන්න තින්නේ ලන්ච් සීට්. ඒතකොට ඉස්කෝලේට කෑම පෙට්ටියක් නැති දවසක ඉස්කෝලේට ලන්ච් සීට් එකක් යවන්නත් බැරි කොට අම්මා කෙහෙල් කොලේක බත් එක බඳලා ආහාර දවටනයක් විදිහට භාවිත. ආර්ථික වශයෙන් අපිට ශාක පත්‍ර ඔන්න ඔය කියන මට්ටමින් වැදගත් වෙනවා. right. දැන් මේ කිව්ව කතාව ඔයගොල්ලන්ට පැහැදිලිද? ඔයාලට අවශ්‍ය නම් පමණ මම ඔය ස්ක්‍රීන් එකේ ඇදලා තියෙන රූපය අඳින්න පුළුවන්. හැබැයි ඉතින් ඔක ඔයගොල්ලන්ටම මෙහෙමයි තියෙන්නේ මෙහෙමයි තියෙන්නේ කියලා හිතලා මම මේ කරා වගේ ඔළුවේ තියෙන රූපය Tamanට කැමති විදිහේ රූපයකට නගා ගන්න පුළුවන්. විවිධ විදිහට විවිධ කට්ටිය රූප වලට ගන්නවා. හැබැයි ගත්තාට ওই තියෙන පිහිටීම වෙනස් වෙන්නේ නෑ. මූලික වශයෙන් දැන් ඉනිමුදුස්තර යටින් දාලා සමීපුදුස්තර උඩින් දාන්න බෑ. ඒ ටික එහෙමම තමයි. ඇඳලා දක්වන විදිහේ පාට සංකල්ප වෙනස් වෙන්න පුළුවන්. සෛලම සෛල සාකපත්‍රයේ උඩ පැත්තේ තියෙන්නේ. ෆ්ලෝයම පටකයේ තියෙන යට පැත්තේ. සෛලම පටකයේ තියෙන උඩ පැත්තේ. සෛලම පටකෙන් කරන්නේ ජලය සහ khනිජ පරිමාණය. ඒක වළක්වන්න බෑ කාට. ඒක වෙනස් කරන්න බෑ. කෝටිකා සිදුරු තියෙනවා. ඒ වගේ පාලක සෛල තියෙනවා. ඒ වෙනස් කරන්න බෑ. තේරෙනවද? අන්තර්සෛලීය අවකාශ තියෙන විදිහට යටින් තියෙන සයවර මුදුස්තර පටකේ අඳින්න. අඳින්න ඉන්නේ නෑ. නමුත් අඳිනවා නම් ඔබ එහෙම අඳින්න. විභාගයට අඳින්න ඉන්නේ. right. හොඳයි. ඒත් එක්කම මොකලට අවස්ථාව දෙනවා නැවත. ශාක පත්‍රයක කොටස් සහ ඒවායේ කෘත්‍ය. එක බීජ පත්‍ර සහ ද්විබීජ පත්‍රවල ව්‍යුහය සම්බන්ධව දැන් පිටුව එකමාරක් දෙකක් තියෙනවා. හෙමින් කියවන්න බලන්න. ඒතකොට මම ටේබල් ෆෝමැට් එකෙන් දාලා තියෙන මතක තබා ගැනීම පහසුට විභාගෙට මේ ඕනෑම එකකින් වෙනස්කම් දෙකක් අහන්න පුළුවන්. ඉරිමුදුස්තර සවිමුදුස්තර පටකවල වෙනස්කම් දෙක. එක බීජ පත්‍රි ද්විබීජ පත්‍රි ශාක පත්‍රවල වෙනස්කම් දෙකක් ලියන්න පුළුවන් වුණාම ඇති. right. අනිත් ඒවා දැනගෙන ඉන්නවනම් MCQ වල ඇහුවොත් උත්තර ගලප ගන්න පුළුවන්. ඒ වගේම මම රූපෙකුත් දාලා තියෙනවා ද්විබීජ පත්‍රි පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණය පැහැදිලි කිරීමට. ඉනිමුදුස්තර සහ සවිමුදුස්තර පිහිටීම පෙන්වන්න පොඩි රේඛීය සටහනක් දාලා අන්වීක්ෂීය ව්‍යුහය 33 වෙනි පිටුවේ යට. ඉතින් මම මේ ඇඳපු එකයි ඒකයි අතර ලොකු වෙනසක් නෑ. කියවන්න බලන්න.
ලස්සනට චිත්‍රය අඳින්න පුළුවන් කට්ටියට මේ හොඳ ලස්සනට මේ රූපය අඳින්න පුළුවන්. අඳිනකොට ඔයගොල්ලන්ට පුළුවන් තව දෙයක් ඇතුල් කරන්න. මොනවද දෙයක්ද? ද්විබීජ පත්‍රිකයක් අඳින්න. එතකොට පෝටිකා සිදුරත් අඳින්න සැලසුම් කරලා. ඒ කියන්නේ කොහොමද? මට පෝටිකා සිදුර අඳින්න ගියොත් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ තියෙන එක පූටිකාවක් නේ. මේ තියෙන එක පූටිකාවක්. මේ පූටිකාවක සිදුර ද්විබීජ පත්‍රය නිසා ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ විදිහට අඳින්න පුළුවන්. එහෙම අඳින්න ඉන්නේ නැහැ විභාගෙට. හොඳේ. අපි හිතමු මෙතනින් පූටිකාවක් ඇඳ කියලා. ඔයවල බලන්න. ඔන්නෝම. බෝංචි බීජ හැටති පාලක සංගති. පූටිකා සිදුර. ඔන්නෝම අඳින්න පුළුවන්. පූටිකා සිදුර. පූටිකා සිදුර ඔන්නෝම අඳින්න. එතකොට හරිතලවත් ටිකක් ලොකුට ඇඳනවා. අදින් බලන්න මේකේ හරිතලව විසිරලා තියෙනවා. ඒ විසිරලා තියෙන බව පෙන්වන්න පුළුවන්. ඒ ටික තමයි ශාක පත්‍ර සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. ශාක පත්‍ර සම්බන්ධව. රයිට්. ඉතින් මම හිතනවා මේ සිලබස් එකට අන්තර්ගත ටික තමයි මම මේ කතා කරන්නේ. O level මට්ටමේම වගේ තියෙනවා. එතනින් ඉස්සරහට ගිහින් නැහැ. රූප අඳින්න ඉන්නේ නැහැ. රයිට්. ඇඳලා දුන්නොත් නම් කරගන්න පුළුවන් වෙනවා. අඳින්න නම් ඉන්නේ නැහැ. රයිට්. මේ තියෙන එකෙත් ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති. පූටිකා සිදුර ඇඳලා තිබ්බට මම ද්විබීජ පත්‍රي හරිනම් ඒක හොඳට අඳින්න තිබුණා පූටිකා සිදුර අවශ්‍ය නැහැ. ඔන්නෝම අඳින්න පුළුවන් පූටිකා විවර. රයිට්. ඔය අදි පූටිකා කුටීර ඒව වැඩක් නැහැ ඔයගොල්ලන්ට. කලාප කොපුව ඒ වැඩක් නැහැ ඔයගොල්ලන්ට. අපි කතා කරන්නේ බයොලොජි නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. රයිට්. අපිට වැදගත් වෙන කොටස ගැන තමයි අපි කතා කරන්නේ. බයොලොජි නෙමෙයි අපි කතා කරන්නේ. වීඩියෝ එක ඕෆ් කරගන්න.
සමහර වීඩියෝ එක දාගෙන ගේ පුරා ඇවිදින. වීඩියෝ එක ඔන් කරගෙන ගේ පුරා ඇවිදින්න එපා. රයිට්. ඒ වගේම මේ සනාල කලාපවල ඔයගොල්ලන්ට පේනවා ඇති. සෛලම පටකය ඒ වගේම ප්ලොයම පටකය වෙන් කර පෙන්නලා තියෙනවා. ඉනි මුදුස්තර සෛල ටික පෙන්නලා තියෙනවා ඉනි වගේ. අපිචර්මයේ පෙන්නලා තියෙනවා නිකන් ගඩොල් ලේයර් එකක් වගේ. උඩු අපිචර්මය යටි අපිචර්මයත් එහෙම පෙන්නලා තියෙනවා. සයුර මුදුස්තරයක විශ්කම් ටිකක් ගෝලාකාරව පෙන්නලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ශාක කඳ පිළිබඳව. ශාක කඳ පිළිබඳව කතා කරන්න ගියාම ටිකක් ලොකු මාතෘකාවක් ශාක කඳ කියලා කියන්නේ. ගොඩක් දේවල් තියෙනවා සාකච්ඡා. මොකද ශාක කඳ අපිට ආර්ථික වශයෙන් ගොඩක් ප්‍රයෝජනවත්. දැන් මේ වටිනාකම ගොඩක් වැඩි ශාක කඳේ අපිට ආර්ථික වශයෙන් ගත්තා. රයිට්. එනිසා මට අද දවසේ වෙලාව මදි. අපි හෙට ශාක කඳ සම්බන්ධව කතා කරලා මේකේ කොටස අවසන් කරමු. රයිට්. ලබන සතිය පාඩම ඉවර කරන්න පුළුවන්. එහෙනම් ලස්සන රූපයක් අඳින්න කැමති කට්ටිය ඇඳලා හාෆ් ෂීට් එකක් අරගෙන ලොකුවට පාට දාලා ඇඳලා ඔය ඔළුවට ගත්ත කාරණා ටික තමන්ගේ මනසින් හිත හිතයි බල නෙමෙයි. මෙහෙම තියෙනවා කියලා හිත හිතා ගොනු කරලා. එතකොට ඔළුවට එන රූපයක් මේක තියෙන්නේ කොහොමද කියලා. ඒතර කොච්චර වෙනස්කම් ගැන ඇහුවා. කොච්චර සංකීර්ණ ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරා. වර්ධින්නේ නැහැ අපිට. රයිට්. එන අද දවසට වැඩ කටයුතු වලින් අවසන් වෙනවා. හැමෝටම සුබ මධ්‍යහන උදෑසන කලින් දෙන්නම් දවල් ඉගෙනනවා. අපි මේ පාඩම ඉවරනට පස්සේ මම ඔයගලන්ට ඔන්ලයින් ටෙස්ට් එකක් කරමු. ඒ ඔන්ලයින් ටෙස්ට් එක බොහොම ලේසි MCQ වලින් සමන්විත එකක්. වර්ගඵල පරිබා පයිතග්‍රස් ත්‍රිකෝණමිතික අනුපාත අපි මේ දක්වා කතා කරලා තියෙනවා. ඒ වගේම මේ සෛලේ පාඩම මත පදනම් වෙච්ච කෙටි ප්‍රශ්න 25ක 30ක විතර පේපර් එකක් පොඩියට අපි කරන්න බලමු. ඉගෙනගත්ත දේවල් චුට්ටක් මතක් කරගන්නත් එක්ක. එන හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා.